අපි හැමෝටම ලැබිලා තියෙන ජීවිත කාලය බැලුවොත් හරිම කෙටි. ඒක තමයි අපේ ජීවිත රටාවේ ස්වභාවය. කාන්තාව ස්වභාවයෙන්ම ආදරය, ගෞරවය, ලෙන්ගතු බව, වටිනාකම් ජෛව විද්‍යාත්මකවත් නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා බාහිර සමාජයෙන්. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන්ගෙන්. පියාගේ සිට පෙම්වතා, ස්වාමියා, සහෝදරයන්, බාහිර සමාජයේ මේ සියලු වටිනාකම් කාන්තාව නිරන්තරයෙන් අපේක්ෂා කරනවා. වත්මන් සමාජය තුළදී කාන්තාවට ඇත්තටම සමතැන කෙසේ වෙතත් නිසි තැන ලැබෙනවාද යන්න පිළිබඳව සහ බහුතර ජනගහනය අපේ රටේ අඩක්ම ගත්තොත් කාන්තා නියෝජනයේ 50%කට වැඩි ප්‍රතිශතයක් මේ වන විට වාර්තා කරනවා. අපි අද සූදානම් ආදරණීය ඔබ පිළිබඳව කතා බහ කරන්න. ඒ වෙනුවෙන් අපේ රටේ කීර්තිමත් විද්වත් කතිකාචාර්යතුමියකට අපි ආරාධනා කරා එතුමිය සමගින් එතුමිය කරන ලද පර්යේෂණ සමගින් වත්මන් කාන්තාව පිළිබඳව කතා බහ කරන්න. අපිට අවසර දෙන්න එතුමිය පිළිගන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නීතිඥ යසාංජලි දේවිකා ජයතිලක මැතිණිය ඉතාම ගෞරවයෙන් අඟහරුවාදා නුගසෙවන වෙනුවෙන් අපි පිළිගන්නවා. ආයිබෝවන්. මහාචාර්ය. හොඳයි. ඔබතුමිය සම්බන්ධ කරගන්න අවස්ථාව ලැබීම අපිට මහත් ගෞරවයක්. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක් විදියට ඔබතුමිය කාන්තාව පිළිබඳව දශක ගණනාවක් පුරා අධ්‍යයන ශාස්ත්‍රය තුළ බොහෝ පර්යේෂණ සිදු කරමින් ඉන්නවා. ඒ පර්යේෂණ සහ වත්මන් කාන්තාවගේ සිතුම් පැතුම් වල යම්කිසි සාධනීය වෙනසක් තියෙනවද? ඔව් සිතාරා දැන් මේ රටේ ජනගහනයේ 52.1% කාන්තාව. ඉතින් එතකොට එහෙම ගත්තාම රටේ ජනගහනයෙන් හරි අඩකට වැඩි ඉන්නේ කාන්තාව. ඉතින් මේ කාන්තාව කියන්නේ මානවයා අමතක කරලා මේ රටට ගමනක් නැහැ. ඉතින් අතීතයේ ඉඳන් මේ සමාජය ගත්තයන් පස්සේ කාන්තාව කුටුම්බය තුල සමාජය තුල මහ ප්‍රමුඛ සේවයක් කරලා තියෙනවා. ඒ අතීත සමාජය ගැන මම හිතන්නේ සාමාන්‍ය ජනතාවට ඒ තරම් අවබෝධයක් නැහැ. කාන්තාව ගැන පරිශන කරලා තියෙන මහාචාර්යවරු ඉන්නවා. ඉන්ද්‍රාණි මුණුසිංහ මැතිණිය එතුමිය කියනවා අතීතේ කාන්තාව බහුවිධ නිහඬ සේවාවක් කළා කියලා. ඒ කියන්නේ කෑගගහ වැඩ කළේ නැහැ. කුටුම්බය තුල සමාජය තුල තමන්ගේ කාර්යභාරය ඉතාම ඉහළින් කාර්යශූරව ඇය විසින් ඉටු කළා. ඒකට කාන්තාවට ලෝකේ ගත්තාම කියන්නේ කාන්තාවගේ කාර්යභාරය නිර්වචනය කරන්න බෑ කියලා. පිරිමියෙක්ගේ කාර්යභාරය නිර්වචනය කරන්න පුළුවන්. කාන්තාවගේ කාර්යභාරයක් නිර්වචනය කරන්න බෑ. දැන් හිතන්න පවුලක පියෙක්ට තමන්ගේ භාර්යාව හදිසියෙ හරි මිය ගියොත් ඒ පවුල දරා ගන්න හරි අමාරුයි. පියෙක්ට මවක් වෙනවා කියන එක ලේසි කාර්යභාරයක් නෙමෙයි. නමුත් මව්වරු ඉන්නවාද සමාජයේ පියා සහ මව කියන ද්විත්ව භූමිකාව නිරූපණය කරන. ඒ කාර්යභාර දෙකම ඉටු කරන. කාර්යභාර දෙකම බොහොම සාර්ථකව ඉටු කරන මව්වරු ඉන්නවා. ඒතර අතීත සමාජයේත් ඔක දකින්න තියෙනවා. අතීත සමාජයේ එක්තරා අවස්ථාවකදී පැරණි ලක්දිව කාන්තාව කියන ග්‍රන්ථයේ ඉන්ද්‍රාණි මුණුසිංහ මහාචාර්යතුමිය කියනවා එක්තරා කාන්තාවගේ ස්වාම පුරුෂයා මිය ගියාම හේනට ගියා කියලා කුංගු ලබු කැටයක් අරගෙන මුළු හේනක් ඒ කියන්නේ විශාල භූමි ප්‍රමාණයක් මේ කුංගු කියන ධාන්‍ය වගා කරා කියලා. මේ තරම් කාන්තාවට පුදුමාකාර විදිය කාන්තාව මට සිරිටුයි කාන්තාවගේ මුහුණ නෙළුමකට සමාන කරනවා, කෙහිරැළ මොනර පිලට සමාන කරනවා, දෙතොල් නාදලු වලට සමාන කරනවා, ඇහි බැම දේදුන්නු වලට සමාන කරනවා. මේ මොන විදිහට සාහිත්‍ය ලෝකයේ අය සුකුමාල විදිහට අර්ථ නිරූපණය කරාට කාන්තාවට ජීව විද්‍යාත්මක සහ ඒ වගේම පෞරුෂත්වයේ නිර්මාණය වෙලා තියෙන පුදුමාකාර දරා ගැනීමේ ශක්තියක් එක්ක. ඒක අපිට කොයි තැනකදීවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඇයටත් දුක වේදනා ඔබ කියනවා වගේ ගෞරවය අපේක්ෂා කරනවා. ඇය කඳුලට බොහොම සංවේදී. ඇගේ හදවත හඬා වැටෙනවා. ඒ මොන දේ වුණත් කාන්තාවට ඒ සියල්ලම කඳුළු පිහදාගෙන hina වෙන්න පුදුම ශක්තියක් තියෙනවා. හොඳයි. ඒ ශක්තිය ඇත්තටම ඔබ හඳුනාගෙන තිබෙනවද? ඔබ තුල තියෙන ඒ ශක්තිය හඳුනා ගන්න ඔබේ ආදරණියන් ඔබට උදව් කරලා තියෙනවද? බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නය ලෝකයට කියන්න බැරි ස්වාමියාගෙන් ඊටාම හොඳින් ජීවිතයේ අවශ්‍යතාවයන් ගේ දොර ඉඩකඩම් යාන වාහන සැප සම්පත් සියල්ල ලැබෙනවා. හැබැයි එතනද ඔබ බලාපොරොත්තු වෙන සතුට තියෙන්නේ. ඇත්තටම ඔබතුමියට මුණ ගැහෙන බොහෝ කාන්තාවන් එහෙම නෑ කියලා ප්‍රකාශ කරපු තැන් තියෙනවා. මගේ පරිශ්‍රණවලදී මම එක්තරා මීට අවුරුදු
8ත් 10ත් අතර කාලයකට ඉස්සෙල්ලා කාන්තාවන්ගේ වැඩ පරිමාව පිළිබඳව අධ්‍යයනයක් කළා. මේ අධ්‍යයනයේදී මම පරිශ්‍රණයට මූලික කරගත්තා ග්‍රාමීය අර්ධනාගරික නාගරික කියන සමාජ තලයන් 4ම නියෝජනය වෙන විදිහට දත්තදායකයන්ගෙන් සම්පූර්ණයෙන්ම කාන්තාවන් සමග මම මේ අධ්‍යයනය කළේ. මෙතෙන්දී මේ එකතු කරගත්ත පරිශ්‍රණයේදී මම ශේෂ්ත්‍ර අධ්‍යයනයේදී ලබාගත් දත්ත විශ්ලේෂණය කරනකොට මට පෙනුණා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවානේ මේ ලෝකයේ වැඩ පරිමාවෙන් 4න් 3ක් මේ නියෝජනය කරන්නේ කාන්තාවෝ. 4න් 1යි පුරුෂයන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙන් කරලා තියෙන්නේ. ඒ කියමන ලංකාවට සම්පූර්ණයෙන්ම සාධාරණයි කියන එක මගේ අධ්‍යයනයේදී හෙළි වුණා. එතෙන්දී සමහර කාන්තාවෝ ඉන්නවා උදේට යන්නේ මේ උදේට ගිහිල්ලා වැලි ගොඩ දානවා. අවුව මුදුන් වෙන්නේ ඉස්සෙල්ලා පුළුවන් තරම් උදෙන් සමහරකට රැකියාව පටන් ගන්න පාන්දර 5 මාට වැලි පොළවල් වලට ගිහිල්ලා වැලි ගොඩ දානවා. වැලි ගොඩ දාලා ගෙදර ඇවිදින්න ඊට පස්සේ හරකබාන ගිහින් කැලේ බැද්ද බඳිනවා. ඊට පස්සේ අතන අනුරාධපුරේ ගමක් මම මෙතනදී මගේ මේ ග්‍රාමීය මේ කියන සමාජ ස්තරයේ නියෝජනය වෙන විදිහට මම දත්ත ඒකරාශීකරණය කළේ. ඊට පස්සේ පරිශ්‍රණයට ලක්ුණේ මීට වසර කීයකට විතර කාලෙකින්? මේ වැඩි කාලයක් නෑ. මට මතක හැටියට 2014 10 අතර. මෑතක? මේ මෑතකදී මේ බොහොම මෑතකදී. එතකොට ඊට පස්සේ ගෙදර තියෙන මේ ගෙදර ගහකොළ ඉඳවලා ඒවට සාතු සප්පායම් කරනවා. මේ ඔක්කොම කරන්නේ දරුවන්ට උයලා පිහලා තමන්ගේ ස්වාමි පුරුෂයාට උයලා පිහලා ඒ කාර්යභාරයට අමතරව. ඊට පස්සේ ඇය තමයි ගෙදර ඊට පස්සේ පාසල් යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බලන්නේ. පාසලේදී මව්පියන් නියෝජනය කරන්න ඕනි තැන්වලදී ඒ දේත් ඇය කරනවා. ඊට පස්සේ හවස් යාමේදී ඇයට යම් කිසි සහනයක් ලැබෙයි කියලා විවේකයක් ලැබෙයි කියලා හිතනවද නැහැ. එහෙමත් නැහැ. ඊට පස්සේ ගේ ඇසල තියෙන පුංචි කඩයක් හටවගෙන ආප්ප පුච්චනවා. මේ විදිහට කුකුලා හඬලන්න ඉස්සෙල්ලා අවදි වෙලා රාත්‍රී 11 විතර වෙනකම් වැඩ බදාගෙන වැඩත් එක්ක පොර බදින කාන්තාවෝ මේ අධ්‍යයනයේදී මට හෙළි වුණා. ඒ අවස්ථාවේදී මට තේරුණා මේ නාගරික සමාජයේ කාර්යාලයට ගිහිල්ලා කාර්යාලයේදී පැය 8ක් සේවය කරලා ගෙදර ඇවිදින්න නැවතත් ව්‍යාපිහලා පහුවෙන්දට යන්න කෑම සපේන අපි වගේ කාන්තාවෝ, ඒ කියන්නේ නාගරික කාන්තාව වගේම ඊටත් එහා ගිය කාර්යභාරයක් මේ රැකියාවල් අපි නොකරනවා කියලා හිතන. නේද? අපි කියන්නේ මේ මායින්ට වැටුප් ලබන්න නැත්නම් මගේ භාර්යාව රස්සාවක් කරන්නේ නැහැ කියලානේ. ඇහුවමත් කියන්නේ නිකන් ඉන්නවා. එහෙම නැත්නම් බිරිඳ. ගෙදර ඉන්නේ මොකුත් කරන්නේ නැහැ. නිකන් ඉන්නවා කියලා කියන්නේ මේ නිකන් ඉන්නයි කියන කාන්තාව තමන්ගේ ආර්ථිකය තමන්ගේ දරුවන්ගේ මේ දරුවන් උදෙසා කරන කැපවීම සහ සේවය ගත්තාම එයට මිලක් නියම කරන්න බෑ. ඒක අගයක් නෑ. ඉතින් මේක තමයි ඇත්තටම ලෝකෙ පුරා මේක අපි හිතනවා මේ අපේ රටට විතරක් තියෙන දෙයක්, ආසියාවට විතරක් නෑ. එංගලන්තේ ඇමරිකාව ගත්තාමත් කාන්තාව හරියට වැඩ කරනවා. කාන්තාව දරුවෝ හදනවා. ඒ දරුවන්ගේ මේ අසනීපයක් වුණාම දැන් ස්වාමි පුරුෂයෙක් කවදාකවත් දරුවෙක් අසනීප වුණාම සිතාරා ඒ දරුවා වෙනුවෙන් රැකියාවට නොගින් ඉන්නේ නැහනේ. එහෙම නෙමෙයි කාන්තාව. කාන්තාවට රැකියාවක් ඕන, දරුවක් ඕන. ඉතින් මේ විදිහට කාන්තාවෝ වැඩ ලෝකයක් එක්ක කරන මේ දැඩි කැපවීම, වෙහෙස, අවිවේකීකම, ඒ ආතතිය කිව්වහන් පස්සේ ඒක ගණන් බලන්න බෑ. මං හිතන්නේ ඇයට පැටවිලා තියෙන නහයට උඩින් ගිලෙන මේ චරිතය මේ තරම් දරා ගැනීමේ ශක්තියක් ගොඩනගාගෙන තියෙන්නේ මේ ඇයට හිමි භූමිකාවේ තියෙන බරපතලකමම නිසා කියලායි මට නම් දැනෙන්නේ. හොඳයි. නමුත් වත්මන් සමාජය තුළ අපි දකිනවා බොහෝ පියවරු, එහෙම නැත්නම් බොහෝ ස්වාමි පුරුෂවරු කැමති නෑ Tamanගේ බිරිඳ ලබලා තියෙන අධ්‍යාපන සුදුසුකමට, එහෙම නැත්නම් වෘත්තීය සුදුසුකමට නිවසෙන් පිට ඉඳලා රැකියාවක් කරනවට. බොහෝ අය කියන්නේ මම ඔයාගේ සියලු අවශ්‍යතාවයන් ඉටු කරනවා, මට ඒකට හැකියාව තියෙනවා, ඔයා ගෙදර ඉන්න. ළමයි බලා ගන්න. ගෙදර වැඩ කරන්න. මම එනකොට ගෙදර ඉන්න. අපි දකින විවෘතවම කතා කරනවා නම් මහාචාර්යතුමිය ඇත්තටම බොහෝ ස්වාමි පුරුෂයන් කැමති Taman වැඩ ඇරලා එනකොට Tamanගේ බිරිඳ ගෙදර ඉන්නවනම්.
ඇත්තටම ඇයට ඇගේ හැකියාව එහෙම නැත්නම් වෘත්තීය සුසුකමට වටිනාකමක් නොදෙන්නේ පුරුෂයන් තුළ තියෙන ආත්මාර්ථකාමීකමද නැත්නම් ඒ අය පෞල් සංස්ථාව වෙනුවෙන් බලාපොරොත්තු වෙන අතිමහත් රැකවරණය නිසාද? මේක සිතාරා මේක මේ කාන්තාවේ දෘෂ්ටි කෝණයකින් මම කියනවා නෙමෙයි. මං කියවලා තියෙන පොත නිසා මගේ අධ්‍යයන කාන්තා අධ්‍යයන වලට සම්බන්ධ නිසා කාන්තාවන්ගේ මුහුණ දෙන ප්‍රශ්න ගැන මං ගොඩක් කියවනවා. අපේ විතරක් නෙවෙයි. මං හිතන්නේ සමස්ත ලෝකෙම පුරුෂයා කියන මානවයා තුළ ඇති වෙලා තියෙනවා ප්‍රතිරූපයක් කාන්තාව ගැන. කාන්තාව ඉන්නේ දරුවෝ හදන්න, කාන්තාව ඉන්නේ කුටුම්බ රක්ෂණයට, කාන්තාව ඉන්නේ මේ ගිහුම් කටයුතු වලට, ඒ වගේම දරුවන්ගේ පෝෂණයට, දරුවන්ගේ අධ්‍යාපනයට සමස්තයම ගේ ඇතුලේ කරන භූමිකාව තුළ කාන්තාව තමයි ප්‍රමුඛත්වය ගන්න ඕනේ. ඒතර පුරුෂයාගේ භූමිකාව මොකක්ද ගෙදර? ගෙදර භූමිකාවක් පුරුෂයාට නැහැ. ඉතින් මේක මේ නූතන සමාජයේ පුරුෂයා. ඒතර අතීත සමාජයේදී එහෙම නෙමෙයි. දැඩිසේ වෙහෙසිලා හේන් කොටලා ගොවි තැන් කළා මහ පොළොවත් එක්ක පොරබදපු පිරිමියෙක් හිටියේ. ඒ පිරිමියා බලාපොරොත්තු වුණා තමන්ගේ ආර්ථික ක්‍රියාවලියට උදව් කරන ගමන්ම තමන් නැති, ගෙදර නැති, රැය තිස්සේ පැල් රැකලා දුක් විඳලා මේ කාන්තාව කුටුම්බය තුල ලොකු චරිතයක් නිරූපණය කරයි කියලා. ඒ චරිතෙම බලාපොරොත්තු වෙනවා නූතන පිරිමියක් ඒ තරම් මේ පොළොවත් එක්කලා පොර බැදුවේ නැතත් රැකියාව පමණක්ම යාගේ පයාටේ රැකියාව එතුමාටත් සාධාරණයි, භාර්යාවටත් සාධාරණයි. නමුත් අර යාගේ මනසේ ඉන්න කාන්තාව, එහෙමත් නැත්නම් භාර්යාව, එහෙමත් නැත්නම් මව, එයා බලාපොරොත්තු වෙන්නේ අර ප්‍රතිරූපය තුලින් දකින්න. ඔන්න ඕකේ ගැටුම තමයි මං හිතන්නේ සිතාරා. ওই ප්‍රශ්නේ එතකොට තමන්ගේ භාර්යාවගෙන් සුළුවන අතපසුවීමක්. එයා ඒක ඉවසන්න සූදානම් නැහැ තවදුරටත්. මේක ඇගේ රැකියාවත් එක්ක බැඳිච්ච වගකීම නේද කියන එක තරම් හිතාගන්න තාමත් අපේ නෙමෙයි මුළු ලෝකෙම මට දැනෙන විදිහට පිරිමින්ගේ මනස සූදානම් නැහැ. ඒ නිසාද බොහෝ වෙලාවට පිරිමින් කියන්නේ අතපසුවීමක් සිදු වුණොත් රස්සාව නවත්තලා ගෙදර ඉන්න කියන ඒ නිසාම තමයි. එහෙම කිව්වට එයාම තමයි ඒ කාන්තාවගේ වැටුපෙන් මේ පැටුප බොහොම තමන්ගේ පවුල වෙනුවෙන් වැය කරන එක දිහා බොහොම උපේක්ෂා සහගතව බලාගෙන ඉන්නවා ඒ වෙලාවට. එතනදී උපේක්ෂා සහගතයි. නමුත් ඇය රැකියාවත් එක්කලා කරන රැකියාවට කරන කැපවීම පිළිබඳව ඔහු තුල තියෙනවා ඒ කැපවීම ඇයි පවුලට කරන්න බැරි. ඉතින් මේක ඇවිදිලා අර එක්සත් ජාතික සංවිධානයේම කියනවා කාන්තාවගේ දවස ඉතා දිගු එකක්. පුරුෂයාගේ දවස කෙටි එකක්. එතකොට එයාට තියෙන්නේ පැය 8ක් සේවය කළා ඒ පැයට කෙතේ කමතේ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ කාර්යාලය වෙන්න පුළුවන්. ගෙදර ආවට පස්සේ එයාට විවේකී කියන එක භුක්ති විඳින්න පුළුවන්. කාන්තාවට එහෙම නෙමෙයි. කාන්තාවට සමහර විට කාර්යාලයේදී තමයි එයා සහනයක් ලබන තැන. කාර්යාලයේ තමයි පුටුවක වේසකට වෙලා ඉඳගෙන ටිපි ගොනුවක් එක්ක වැඩ කරන ගමන් අඩු ගානේ මේ තමන්ට ශාරීරික හරි සහනයක් ලැබෙන තැන. ඔබතුමිය දැන් අපේ පූර්ව සාකච්ඡාවේ ඊයේ දවසේදී සඳහන් කර ඇත්තටම දුවේ මට කියන්නත් මේක කියන්න පුළුවන්ද කියලාත් හිතෙනවා. ලැබුණු අත්දැකීම කාන්තාවක් රැකියාව අවසන් කරලා ගෙදර යන්න ලෑස්ති වෙනකොට යම්කිසි දේශනයකදී බොහොම කනස්සල්ලෙන් බලාගෙන ඉන්නකොට ඔබතුමිය විමසූ කාරණයට ඇය දුන්න ප්‍රතිචාරය. ඇත්තටම එහෙම පසුතැවීම එක්කද අපේ ජීවිතය ගෙවෙන්නට අවශ්‍ය වෙන්නේ කාන්තාවන්? මේ කාන්තාව මෙතන තියෙන විශේෂත්වය සිතාම සිද්ධියක් මතක් කරමු. මේ කාන්තාව සාමාන්‍ය කාන්තාවක් නෙවෙයි. මම වගේම විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු මට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩුයි. මම මහාචාර්ය ධූරයක් දරුවට ඇත් බොහොම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. මගේ මේ විශ්වවිද්‍යාලය අපේ තියෙනවා මේ සීනියර් කොමන් රූම් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ සන්තාගාරය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සන්තාගාරය හවස 4:00 විතර මම තේ එකක් බොන්න ගියාම මෙතුමිය ඉන්නවා කාඹුල් දෙකට අත තියාගෙන මේසෙට වෙලා. මං ඇහුවා ඇයි කල්පනා කරන්නේ ගෙදරින් වාහනේ නකන් ඉන්නවද කියලා මං ඇහුවා. ඒතකොට කිව්වා නෑ මැඩම් මෙයා කියනවා නෑ මැඩම් මම මේ කල්පනා කරන්නේ මේ ඉඳන් ඉන්න ටික විතරයි සැපත. දැන් ගෙදර ගියාම මම ආයිමත් මොන කන්දරාවක් මට වැඩ ගොඩ ගැහිලාද. ඒ වැඩ ටික ඉවර වෙනකොට රෑ 11:00මාරයි. එක දිගට මං වෙන මහන්සිය ගැන මං කල්පනා කරන්න කිව්වා. මේක තමයි වැඩ කරන ගැහැණියකගේ
හැබැයි කතන්දරේ. ඉතින් මට ඒ වෙලාවේදී මේක එතුමියට ඒක වැදගත් ප්‍රවෘත්තියක් නෙවෙයි වෙන්නේ නැති. නමුත් මම කාන්තා පිළිබඳව අධ්‍යයනය කරන්නේ මගේ විෂය සමාජ විද්‍යාව හා මානව විද්‍යාව. ඒක නිසා මට මේක තදින් දැනුණා. මේක එක විලාපයක් විතරයි. ඉතින් මේක ගයක් ඇතුලේ සිතාරා වැඩ බෙදා හදා ගැනීමේ සංකල්පය තියෙනවා නම් මම හිතන්නේ මේ කුටුම්බය හරි දුර්ලභ ගණයේ සතුට තියෙන කුටුම්බයක්. මේක කුඩා දරුවෝ ළඟත් නෑ අද ගොඩ නැගිලා. මොකද දෙමව්පියෝ කුඩා කාලේදීම අර පෙර පාසල් අවස්ථාවේදීම දරුවන්ට කියන්නේ ඉගෙන ගන්න ඕනි කියන තැන ඉඳන් පටන් ගන්නෙ. අපේ දරුවොත් වැඩි විය පැමිණෙනකොට අවුරුදු 12 13 වගේ වයසට එනකොට තේරුම් ගන්නේ නෑ මං අම්මට උදව් කරන්න ඕනි තාත්තට උදව් කරන්න ඕනි ගෙදර වැඩක් තියෙනවා නම් බලන්න ඕනි පිරිමි ළමෙක් නම් තනකොළ ටික කපන්න ඕනි මල් පූච්චියකට වතුර දාන්න ඕනි ගෑනු ළමෙක් නම් අම්මට පොල් ටිකක් ගාලා දෙන්න ඕනි පුංචි නැවතත් ඔබතුමීට අවස්ථාව. ඉතින් ඒ විදිහට හිතන්නේ නැහැ සිතාරා. ඒතකොට දරුවනුත් දැන් ඉස්සර කාලේ නෙවෙයි ඉස්සර වැඩිමහල් දරුවෙක් කුඩා දරුවෙක්ව බලා ගන්නවා. ඒ වගේම දරුවුණත් හිතනවා දරුවෝ ළඟ තියෙනවා ඒ සංවේදීකම. ඒක ඇවිල්ලා තියෙන එක අපිට මේ ළමයින්ට ඇඟිලි දික් කරන්න බෑ. අපි විසින් නිර්මාණය කරගත්ත මහා තරංගයක් එක්කලා පුළුවන් තරම් දරුවෝ සාර්ථකත්වයට පත් කිරීම තමයි දෙමව්පියෝ සෑම කෙනෙකුගේම අභිලාෂය. ඒකෙදි ප්‍රමුඛත්වය දෙන්නේ හැමතිස්සෙම අධ්‍යාපනයට. ඒක නිසා අර ගොඩනගන අපි මානසික තත්ත්වයේ වැඩි ක්‍රමක්‍රමයෙන් දරුවා තුල මේ දරුවා වැඩෙනකොට ඒක මහා වෘක්ෂයක් වෙලා එයා සලකන්නේ නැහැ. එයාට හිතෙන්නේ නැහැ. ඒක යා කෙරෙන්න ඕනි දෙයක් කියන එක. දැන් මට මතකයි 1980 ගණන් වලදී මම ළමයි අරගෙන ශාස්ත්‍ර ගවේෂණ වලට ගියාම ළමයි අතර ඉන්නවා එකා වගේ ළමයි පුදුමාකාර විදිහේ දක්ෂකමකින් ළමයි දන්නවා මේ යන්නේ සමහරක් වෙලාවට 70 80 අරගෙන යනවා ළමයි උයා පිහාගන්නේ. එක විනාඩි පැයක් ඇතුළත කාලා පිඟාන කන්න කෑම එක බෙදලා අත් දෙකෙන් ගෙනහලා දෙනවා මැඩම් මෙන්න ඉක්මනට මේ මැඩම්ට තමයි ඉස්සෙල්ලාම කන්න දෙන්න ඕනි කියලා. අනේ එහෙම තිබුණා. දැන් මම හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා සිතාරා. දැන් ශාස්ත්‍ර ගවේෂණ වලට ගියාම එක ළමෙක් දෙන්නෙක්ට තමයි ওই දක්ෂකම සුරුබුහුටිකම තියෙන්නේ. අනිත් අයින්ට පිහි අල්ලන විදියට මට තේරෙනවා මේගොල්ලන්ට යන්න දන්නේ නැහැ කියන එක. දැන් ඒ තරමේ ග්‍රාමීය ප්‍රදේශවල වලින් ආපු දරුවෝ මට දැන් පැහැදිලිවම පේනවා මේ දෙකේ වෙනසක්. ඉතින් ඒ කියන්නේ දැන් මේ ගම නගරේ ભેදයක් නැහැ. අධ්‍යාපනය කියන සංස්ථාවේ ඉදිරිපිටේදී අපේ දෙමව්පියෝ මා පුදුමාකාර දරුවන්ව අධ්‍යාපනයෙන් තොර ලෝකයක් නැහැ කියලා හිතනවානේ. දැන් දරුවෝ දැන් මේ සමාජ විද්‍යාත්මක ලෙස මේක පහදනවා නම් ඇත්තටම අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තත් සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ ප්‍රතිඵල ගන්න ප්‍රතිශතයක් ලෙස සිසුවියන්. එහෙම නැත්නම් දියණියන්. උසස් පෙළත් එහෙමයි. විශ්වවිද්‍යාල ප්‍රවේශයත් එහෙමයි. එතකොට දැන් මේ සමාජ විද්‍යාත්මකව අධ්‍යාපන සුදුසුකම් එහෙම නැත්නම් යම්කිසි වෘත්තීයක සුදුසුකම සහ ජීවන කුසලතාවය කියන එක අඩුවීම සමාජ විද්‍යාත්මකව හඳුනාගෙන තියෙන්නේ කොහොමද මේ පහුගිය දශකයක් වගේ කාලය තුලනේ අපි මේ වෙනස පැහැදිලිවම ජීවන කුසලතාවයන් අඩුයි. අද උයන්න දන්න ගෑනු ළමයි නෑ. අද ඇඳුම් මහන්න දන්න ගෑනු ළමයි නෑ. එතකොට ඒ වගේම ගෙවල් දොරවල් ලස්සනට පිළිවෙලකට තියාගන්න එක දන්නේ නැහැ කියන්නේ නැහැ කරන්නේ නැහැ. දන්නේ නැහැ කියන්න බෑ. ඒකෙන් ලুকু හසල දැනුමක් ඒකට ඕනේ නැහනේ. නමුත් ළමයි කරන්නේ නැහැ. එහෙම වෙන්නේ හේතුව අර ජීවන කුසලතාවය කියන එක පාසලෙනුත් අයින් කළා. දැන් ඔබ දන්නවද මම මගේ ආපෝස උසස් පෙළට එක විෂයකට මම ගත්තේ ගෘහ විද්‍යාව. ඒතර මගේ විෂයන් තමයි සිංහල ආර්ථික විද්‍යාව ගෘහ විද්‍යාව දේශපාලන විද්‍යාව. එතකොට ගෘහ විද්‍යාව පාඩමේදී මම 10 පන්තියේදී ගෘහ විද්‍යාව විෂයකට කළා. මම ගෘහ විද්‍යාව කළා ඇඩ්වාන්ස් ලෙවල් ක්ලාස් එකේදී. මම හිතන්නේ ගෘහ විද්‍යාව කරපු එක වෙලාවකදී උණුගේගොඩ අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවක් විදිහට මාව තෑගි බෙදා දීමේ උත්සවයේ මම ප්‍රධාන අමුත්තා විදිහට ගියා. එතන හිටියා ඔය ගෘහ විද්‍යාව විෂය සම්බන්ධව ඉන්න ඒ විෂය ඒ කලාපේම මේ මන් දන්නේ එතුමියගේ තනතුර අධ්‍යක්ෂකද මොකක් හරි සුවිශේෂී තනතුරක්. එතුමිය ඇවිදිලා හිටියා. මට ඔබතුමියව මොඩල් එකක් කිව්වා. ගෘහ විද්‍යාව කරලා විශ්වවිද්‍යාලයට ගිහලා මේ තරම් සාර්ථක වෙන්න පුළුවන් කෙනෙක් මේ ඉන්නවා කියන්නේ ඇයි මේ විෂය කරන්න ළමයි අකමැති කියලා හෙව්වා. දැන් මහාචාර්යතුමනි ඇත්තටම සමාජයේ දැන් ජීව විද්‍යාව එහෙම නැත්නම් ගණිතාංශයෙන් හදාරන්න නැත්නම් පුංචි අඩුවක් වගේ. කලා විෂය නිර්දේශයට යොමු වීම පුංචි අඩුවක් වගේ. හැම දෙයක්ම මොකද්ද විකෘතියක් තියෙනවා සිතාරා.
එතකොට දැන් මට කියන්න ඕනේ මේ පාසලේදීම අපිට දුන්න ලොකු අධ්‍යාපනයක් ඒ ගෘහ විද්‍යාව හරහා කොහොමද මේ ගෙදරක සුපශාස්ත්‍රය කළමනාකරණය අර පිරිමැස්ම පෝෂණය ඒ හැම දේම ගැන අපිට ඒ දීපු දැනුම න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික දැනුම මහා පුදුම විදිහට ජීවිතේට එකතු කරා. මම මේ කියන්නේ පාසලෙන් අර ගෘහ විද්‍යාගාරේ වැහිලා ගියා. නිවසෙන් මේ මුළුතැන්ගේ ගෑනු ළමයට වැහිලා ගියා. මේක නිසා අද ලොකු අර්බුදයකට ගැහැණු ළමයි පත් වෙලා තියෙනවා. ඉතින් එක පැත්තකින් දැන් ඒක ඕනෙත් නෑ. ඒකට හේතුව පැය 8ක් තිස්සේ රස්සාව කළා ටේක් අවේ එකෙන් කෑම පාර්සලයක් අරන් ගෙදර එන එක තමයි අද කාන්තාවට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ தත්ත්වය යටතේ සෙන්සුරාදා ඉඳලා බලන්නේ කොහේ හරි එළියට ගිහිල්ලා කාලා බීලා එන්න. ඉතින් මේ සමස්තය තුල ගැහැණියට මේව ඕනද කියන එක දැන් ප්‍රහෙලිකාවක්. දැන් මේ සමාජ අගනාකම් වටිනාකම් සමස්ත පද්ධතිය තුලින්ම සමාජ පද්ධතිය තුලින්ම පුදුම වේගයකින් ගිලිහෙමින් යනවා. එහි වුණාට මම කියන්නේ දැන් අර තාමත් කාන්තා ප්‍රතිරූපය තුල තියෙනවා උයන්න ඕනි, ඇඳුම් මහ ගන්න ඕනි, ගේ ලස්සනට තියා ගන්න ඕනි, වතු පිටි ලස්සනට තියා ගන්න ඕනි. අන්න ඒක තියෙනවා. ඔය කොච්චර කිව්වත් නැහැ කියන්න බෑ. පුරුෂෝත්තම සමාජයක ඒක තියෙනවාමයි. එතකොට බලාපොරොත්තු වෙනවා. මේ දෙක අතර ගැටුම අද ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා කුටුම්බයට. අද විවාහ කඩාකප්පල් වෙන්න, ගැටුම් ඇති වෙන්න, සතුට නැති වෙන්න මහා පුදුම විදිහකට මේ අර්බුදය ඔඩු දුවලා තියෙනවා කියන එක ඇත්තටම පරිශ්‍රණ ඇසුරෙන්ම මට නම් සනාථ වෙලා තියෙනවා. හොඳයි. අධ්‍යාපන සුසුකම් එහෙම නැත්නම් භෞතික සම්පත් ඔබේ ගිණුමේ තියෙන වටිනාකම ඒ සියල්ලෙන් ඔබේ ජීවිතේ සතුට ලැබෙනවාද කියලා අපිට දෙවරක් තුන්වරක් හෝ හිතා බලන්න සිද්ධ වෙනවා. ඇත්තටම මහාචාර්යතුමිය මේ ආකල්පමය වෙනස කාන්තාවක්, මවක්, බිරිඳක්, පෙම්වතියක්, දියණියක්, සොයුරියක් සතුටෙන් ඉන්න නම් අපේ ආකල්පමය වෙනස කාන්තා පාර්ශවයෙන් විතරද අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ කාන්තා නිදහස පිළිබඳව නොවන බවයි මේ කතා කරන්නේ. නමුත් ඇයට හිමි වූ වටිනාකම අගය කිරීම හරහා කුටුම්බයක් තුළ එහෙම නැත්නම් වත්මන් සමාජය තුළ තියෙන අර්බුද අපිට කොයිතරම් ඉක්මනින් බොහොම සුහදශීලී ලෙස විසඳා ගන්න පුළුවන්ද? ඒක තමයි ඒවා මේ සිතාරා පාසල් අධ්‍යාපනයේ තුලින්ම අනුක්‍රමයෙන් ගොඩනගන්න ඕන දේවල්. ඇයි යමාවට ගරු කරන්න ඕනි? ඇයි සහෝදරියට ගරු කරන්න ඕනි? ඇයි කාන්තාවකට උදව් කළ යුතු වෙන්නේ? මේවා සාහිත්‍ය ඇසුරින් අපිටත් පොඩි කාලේදී අපිට මේවා පාඩම් විදියට කියා දුන්නේ. ඒක සාහිත්‍යයේ හංගලා, ඒක කවි පදවල හංගලා, ඒක රසයක් කළා, ඒකට වටිනාකමක් දුන්නා. ඒවා අභ්‍යන්තරීකරණය කරලා අපේ විඥානය තුල ඒක තැම්පත් වෙලා ක්‍රමක්‍රමයෙන් එහෙම අධ්‍යාපනයක් මම හිතන්නේ ඒ කණ්ඩායමේ අවසාන පුරුක්ටි තමයි දැන් 60 දශකයේ ජීවත් වෙන අය 50 දශකයේ අයටවත් මේක ලැබුණාද කියන එක මට සැකයි. දැන් පාසලෙන් සාහිත්‍ය මහා පුදුමාකාර විදිහට ඉවත් වෙලා ගියා. මට මතකයි ඉස්සර අපේ මේ හෝඩි පොතේ ඉඳන් පද්‍යාවලියේ කවි තියෙනවා. ඒවා ඇසුරු කරගෙන මහා පුදුම විදිහට ජන ඥානය මිනිසුන් මේ කුඩා මොළවල් වලට කැව්වා. එතන ඉඳන් ආරම්භ කරලා මේවට සමාජමේ වටිනකමක් පැහැදිලිවම දෙන්න ඕනේ. ඒ විතරකුත් නෙවෙයි සමතැන් ඕනෙත් නෑ, වැඩි තැන් ඕනෙත් නෑ. මිනිස්සෙක් ලෙස සලකන්න එච්චරයි කියන්නේ. මේ ඔය තැන් සාන නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. මට මහන්සිද වැඩ කරලා එයාටත් මහන්සි. එහෙමනම් මේක දිහා සාධාරණව බලන්න, පොඩි දෙයක් කරලා උදව්වක් කරන්න. මෙන්න මෙතන තියෙනවා නම් කුටුම්බයක් එහෙමත් නැත්නම් සමාජයේ ජීවත් වෙනකොට වැඩ කරන ස්ථානේ ගත්තාම එතන වුණත් මං හිතන්නේ බොහොම ප්‍රියමනාප ස්ථානයක් වෙයි මනුෂ්‍යයන් ලෙස අපි හිතනවා නම් කවුරුත්. මෙතන මේ මනුෂ්‍යත්වය කියන එක නැතිව Tamanට විතරයි හැම දෙයක්ම දැනෙන්නේ, අනිත් කෙනාට දැනෙන්නේ නැහැ කියලා හිතනකොට තමයි මං හිතන්නේ මේ ගැටුම් ප්‍රශ්න උද්ගත වෙන්නේ කියලා මම දකින්නේ. අපේ ප්‍රේක්ෂාගාරයේ බහුතරයක් සැබවින්ම ආදරණීය කාන්තා ඔබ කාන්තාවට හිමි යුතු මේ ආදරය, ගෞරවය, වටිනාකම ඔබේ හිත තුළ තියෙන සංකාව දැනෙන්න නම් ඔබේ ස්වාමි පුරුෂයාට, ඔබේ පියාට, සහෝදරයාට, පොදු පිරිමි සමාජයට කාන්තාව තුලත් යම්කිසි කාර්යභාරයක් තියෙනවාද කියලාත් අපිට දැනෙනවා. බොහෝ වෙලාවට අපි දකින කාරණයක් තමයි මහාචාර්යතුමිය දැන් මේ කාන්තා එහෙම නැත්නම් දියණිවරු ලස්සන ගවුමක් ඇඳලා යනවා බලන්න ආසයි අපිට.
බොහෝ වෙලාවට කාන්තා ලාලිත්‍යයේ දියණියක් තුල තියෙන සුන්දරත්වය අපිට දකින්න නැති තරම්. රූපවාහිනී නාට්‍යයක වෙළඳ දැන්වීමක තමයි අපි එහෙම දියණියක් ලස්සන ගවුමක් ඇඳලා ඉන්නවා දකින්නේ. ඔබතුමිය බොහෝ පරිශ්‍රම වලින් සනාථ කරගෙන තියෙනවා. කාන්තාවට හිමි විය යුතු මේ තැන ලබා ගන්න තමාගේ පාර්ශවෙනුත් යම්කිසි විදියක දායකත්වයක් ලබා දිය යුතුයි කියන කාරණය. ඔව් පැහැදිලි. මෙතනදී අන්‍යෝන්‍යව හැමතිස්සෙම යමක් සම්පූර්ණ වෙන්නේ දෙපැත්තක් තියෙන්න එපා නේද? එක පැත්තකට බෑ එකක් කරන්න. ඕක අත් දෙක නැතුව පුඩියක් ගහගන්න බෑ වගේ තමයි ඕක. හැමතිස්සෙම කාන්තාවගේ පැත්තෙනුත් කාන්තාව Tamanට වටිනාකමක් දෙන්න ඕනේ. මම මේක විශේෂයෙන්ම කියන්නේ නව යෝන් කාන්තාවන්ට. තමන්ගේ වටිනාකම අවබෝධ කරගෙන සමාජ ආරක්ෂාව ඇතිව ජීවත් වෙන්න ඕන. එතකොට මෙතනදී මේ සමාජ ආරක්ෂාව කියන එක තව කාටවත් පස්සෙන් එන්න බෑ. දැන් අම්මට තාත්තට මොකද එහෙම බෑ අද කුටුම්බය තුල කරන්න. එතෙන්දී මේ සමාජ ආරක්ෂාව කියන්නේ Tamanට ඉවක් තියෙන්න ඕනේ. අනතුරු දකින්නකොට අනතුරින් පලා යන්න. අනිත් පැත්තෙන් ගත්තාම හැම තිස්සෙම කාන්තාවකට මේ සමාජය තුළ කුටුම්බය තුළ ගැරහුමට ලක් කරනකොට මේක මගේ මව මගේ සහෝදරී මේ විදිහට කෙනෙක්ගෙන් මේ අතවරයට ලක් වෙනවා නම් මේ කියමන් වලට ලක් වෙනවා නම් මම කැමතිද කියලා තමන්ගේ හෘද සාක්ෂියෙන් අහන්න ඕන. ඉතින් මෙන්න මේක තියෙනවා නම් මං හිතන්නේ මේ සමාජය හරි ගෞරවනීය ස්ථානයක් වෙනවා. සිතාරා මොනතරම් සමාජයක් අපි යන්ත්‍ර සූත්‍ර වලින් ආර්ථිකමය අගයන් වලින් ඉහළ ගියත් ඒ සමාජය තුළ කාන්තාවට සහ ළමයාට ආරක්ෂාවක් නැත්තම් ඒ සමාජය තුළ මෙන්න මේ දෙන්නට මේ මානවයන් දෙදෙනාට ඇගීමක් නැත්තම් ළමයෙක් ලෙස අගයන්න අපි බැරි නම් කාන්තාවකට කාන්තාවක් කියන එක මවක් සහෝදරියක් කියලා අගයන්න බැරි නම් ඒ සමාජය තුළ ලොකු වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් දැන් වෙන්නේ ඒක තමයි. අර අපි ඉස්සර කතාවට කිව්වා දෙවුඳුර තුඩු ඉඳන් පේදුරු තුඩුවට එනකම් මණිකක් අතේ අරන් කාන්තාවට යන්න පුළුවන් කියලා. දැන් මේක එහෙම ගිය කාන්තාවක් නැතුව ඇති. ඒකෙන් මහා කියමනක් කියවෙනවා. සම්පූර්ණ සමාජ ආරක්ෂාව කාන්තාවට ලැබිලා තියෙනවා. ඒ සමාජ ආරක්ෂාව ලැබිලා තියෙන්නේ කුටුම්බය තුල ආරක්ෂා වෙලා තියෙන නිසා. ඉතින් නමුත් දැන් වෙලා තියෙන්නේ කුටුම්බය තුලත් ඇයට ආරක්ෂාවක් නැහැ. සමාජය තුලත් ඇයට ආරක්ෂාවක් නැහැ. එතකොට මේ අද ගෘහස්ත හිංසනය, කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය මේවා තියෙන්නේ හුදෙක් සමාජයේ විතරක් නෙවෙයි ගේ ඇතුලේ තමයි වැඩිම තියෙන්නේ. දැන් මේ කොරෝනා තත්ත්වෙත් එක්කලා තියෙන පවතින පරිශ්‍රණ වල කියවීම් වලදී මම දැක්කා කොරෝනා නිසා අර ගේ ඇතුලේ ඉන්නවනේ ලොක්ඩවුන් එක නිසා එතනින් ගියන් පස්සේ මේ වැඩට ගේන්නන්නේ 50%යි එක සතියක් වැඩට එනවා අනිත් සතියේ වැඩට එන්නේ නැත්නම් දවස් 3ක් වැඩට එනවා දවස් 2ක් වැඩට එනවා ගෙදර මේ ගැවසෙන වෙලාව වැඩි නිසා පුදුමාකාර විදිහට ගෙවල් ඇතුළේ හිංසනය වැඩි වෙලා පුදුම විදිහට වැඩි වෙලා එංගලන්තේ ඇමරිකාවේ 124 ගුණයකින් ඒවා වැඩි වෙලා පහුගිය කාලෙට කියන්නේ මේ නව කොරෝනා තත්ත්වයට ඉස්සෙල්ලා. දැන් ඒකෙන් කියන්නේ මොකක්ද? මේක තියන්නේ අපි හිතන්නේ අපිට ගේ තමයි තියෙන්නේ හරිම සුරක්ෂිතම තැන නෑ. මේ එකට ජීවත් වෙන්න බැරි ලොකු ප්‍රහේලිකාවක මේ මානවීය තාමත් ගත කරන්නේ. අර තාම ඉන්නේ ප්‍රාග්මානව අවස්ථාවේ කොටින්ම කියනවා නම් අර මං හිතන්නේ වඳුරු රංචුවක් දකිනකොට මට හිතෙනවා මේ වඳුරු රංචුව මේ හරි සහයෝගයෙන් ඉන්නවනේ කියලා. නේද? මිනිස්සු එහෙම නෙමෙයි එකට හිටියොත් ප්‍රශ්න ඇති කරගන්නවනේ. එතකොට මේ දක්වා අර gedara එකට ගැවසිච්ච නැති මේ සමගිය තිබිලා තියෙන්නේ. එතකොට මේක ඔව් gedara එකට ඉන්නවා කියන්නේ එතකොට එක එක්කෙනාගේ වැරදි හොයලා තියෙන්නේ. එක එක්කෙනාට අවමන් කරගෙන තියෙන්නේ. එක එක්කෙනාගේ අගයන් ගැන කිසිම මායින් කිරීමක් නැතිව කටයුතු කරලා තියෙන්නේ. දැන් එහෙමනම් ඒවා දුරදිග ගිහිලා තමයි හිංසකත්වයේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම සමාජයක් මන් දන්නේ නැහැ. ඉතින් අපි දියුණුද? අපි මේ ලෝකයේ දියුණු කියන්න පුළුවන්ද? අපි කියනවා ඇමරිකාව මෙච්චර දියුණුයි, එංගලන්තේ මෙච්චර දියුණුයි, ආසියාවේ මෙහෙම ලොකු ඉතිහාසයක් තිබුණා. අපිට මේවා ගැන දෙසරයක් හිතන්න සිදු වෙලා තියෙනව නේද? හොඳයි. දැන් මේ අතපසුවීම සිද්ධ වෙලා නම් වැරද්දක් අපි අතින් සිද්ධ වෙලා තියෙනවා නම් සමාජයක් ලෙසගත් කල ඒක හදාගන්න අපිට කාලය තියෙනවද මහාචාර්යතුමිය? ඇත්තටම ආකල්පමය වෙනසක් විශේෂයෙන්ම සමස්ත සමාජයටත් කාන්තාව දෙස බැලීමේදීත් අපිට ඒක හදාගන්න කාලය තියෙනවද? තියෙනවා කියලා කියන්නේ දැන් ලෝකෙ සතුටින් ඉන්නම රටවල් කියලා රෑන්කින් යනවනේ. ඒ රෑන්කින් යනකොට ගොඩාක් ඔකට අහුවෙන ස්කැන්ඩිනේවියානු රටවල්. නෝර්වේ රාජ්‍ය. පුංචි අවස්ථාවක් නැවත ඔබතුමීට අවස්ථාවක්. ඔව්.
ඒ රටවල් ගත්තාම ස්කැන්ඩිනේවියාව නෝර්වේ වගේ රාජ්‍යයන් ගත්තාම මේක මම පුද්ගලිකවම දන්න දෙයක් තමයි මම ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලේ නවදිල්ලියේ මගේ ආචාර්ය උපාධිය සඳහා අවුරුදු 4.5 කාලයක් මම වැය කළා. මේ කාලේදී මම හිටපු විශ්වවිද්‍යාලේ ඉන්දියාවේ තියච්ච ලොකුම විශ්වවිද්‍යාලයක්. දිල්ලි විශ්වවිද්‍යාලයයි ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයයි සලකන්නේ ඉන්දියන් ඔක්ස්ෆර්ඩ් ඇන්ඩ් කේම්බ්‍රිජ් කියලා කියන්නේ ඒගොල්ලෝ. මේ විශ්වවිද්‍යාලයට එනවා සිව් දිසින්ම විදේශීය ශිෂ්‍යෝ. මේ යුරෝපාදී රටවල් වලුත් එනවා. එතකොට මේ ඔය නෝර්වේ වලින් හිටියා මට අද වගේ මතකයි නම සීව් කියලා මේ ශිෂ්‍යාවක්. පුදුමාකාර මිත්‍රශීලී සංග්‍රහශීලී සීව බලන්න මම හරි ආසයි උදේට. hina වෙච්ච ගමන්මයි ඉන්නේ. මොකක් හරි වුණත් දැන් මම එයා ඉස්සරහ පිටදී මගේ අතේ තීච්ච දෙයක් වැටුනොත් කෝපයක් එහෙමත් නැත්නම් අතේ බෑග් සීවට සිහිය නැහැ කෑ හිඳලා දෙන්න. ඉතින් හරිම පුදුම විදිහේ මිනිස්සුන්ට උපකාර කිරීමේ චේතනාවකින් ජීවත් වෙච්ච කාන්තාවක්. මම දවසක් මෙතුමියත් එක්කලා කතාවට වැටුණා. මොකක්ද මේ වෙනස කියලා දැනගන්න. අර පරිේශන මනස නිසා වෙන්නේ නැති. ඊට පස්සේ එයාත් එක්ක කතා කරනකොට මට තේරුණා පාසල් අධ්‍යාපනයේ ඉඳන්ම අගනාකම් මේ මනසට දානවා. ඒ අගනාකම් දාන්නේ අනික තරංගය නෑ රටේ. හැම කෙනාටම සමාජීය ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානයේ තියෙන නිසා අනිත් එක්කෙනාව පෙරලලා විනාශ කරලා ඉහළට යන්නීමේ මනසක් නෑ හැමතිස්සෙම. Tamanට වටිනාකමක් ලැබෙනවා. එයාගේ හැසිරීම තුලත් පවා ඒක යාට සෑහෙන්න කාන්දු වෙලා තියෙනවා. ඔය සතුටින්ම ඉන්න රටවල් වල රෑන්ක් වල ස්කැන්ඩිනේවියන් රෝකේ මං හිතන්නේ ඔක යුරෝපාදී රටවල් වල නෑ. ඇමරිකාව තුල ඕක දකින්න නෑ. ඒගොල්ලන්ට ඒක කොහෙන් හරි ආපු සංස්කෘතික ලක්ෂණයක් එක්ක ඒගොල්ලෝ ඒ සංස්කෘතික ලක්ෂණේ පාසල් අධ්‍යාපනයේට පවා ඒගොල්ලෝ ඇතුල් කරගෙන තියෙනවා. ඒ සමාජයේ තියෙන සින්දු ගායනා ඒවෙන් තමයි පාසල් අධ්‍යාපනය අර කුඩා අවදියේදී පෙර පාසල් සහ මූලික අධ්‍යාපනයේදී ගොඩක් ළමයාව විනෝදින් සැහැල්ලුවෙන් තියලා ළමයාට අගනාකම් කවන එක තමයි ඒගොල්ලන්ගේ අධ්‍යාපනය තුල ප්‍රමුඛත්වයේ දකින්න ලැබෙන්නේ. ඉතින් එක රටක් තමයි ෆින්ලන්තය. ෆින්ලන්තේ හොඳ අධ්‍යාපනයක් තියෙනවා. මේවා නිල වශයෙන් පාසල් මට්ටමින් ඇති කරන්න ඕනේ. අනික මේ තරංගය කියන එක පවුල තුල පාසල තුල දහම් පාසල තුල අපේ කලාපේ අපේ පාසල පුදුමාකාර මේක උමතුවක් කරගෙන මේවා තුලින් මේ පිරිහෙන්නේ දැන් එහෙම තරංගය කියන එක සාර ධර්මයක් කරලා දුන්නාම එයා ගේ ඇතුළත් කරන්නේ තරඟ කරන එක. ඉතින් මේවා තමයි මේවා බලධාරීන් විසින් මේවා මීට වඩා හදාරන්න ඕනේ. මේක අධ්‍යාපන බලධාරීන් නෙවෙයි අපි නෙමෙයි තීරණ ගන්න. අපි ළඟට එන කෙනා ළමයින්ට එතකොට ළමයි කන්ඩිෂන් වෙලා ඉවරයි. අවුරුදු 20ක් වෙච්ච ලොකු මේ ළමෙක්ව අපිට දෙන්නේ. අපිට එතකොට කරන්න පුළුවන් දේ හරි අවමයි. ඒ අවමයේ තුලත් මම උත්සාහ කරනවා මගේ පන්ති කාමරයේදී මගේ දේශන ශාලාවේදී මොකක් හරි සාර ධර්මයක් අඩු ගානේ අර මේ ගහක් කොලක් නසන්න නැතුව ඉන්න තමන්ගේ සංස්කෘතියට ආදරය කරන්න සංස්කෘතික වටිනාකම් අගයන්න ශිෂ්‍යෙක් බිහි කරගන්න. ඉතින් එතකොට අර කියන තරම් කාවදින්නේ නැහැ. මොකද ඒකට හේතුව එයා අවුරුදු 20ක් තිස්සේ හැඩගැහිච්ච රටාවක් තියෙනවා. මහාචාර්යතුමිය දැන් රටක බලධාරීන් මේ පිළිබඳව තීන්දුව తీරන ගත යුතුයි කියලා ඔබතුමිය මහාචාර්යතුමියක් විදිහට යෝජනා කරනවා. හැබැයි gedara බලධාරිනිය මව බිරිඳ ඇයට පුළුවන් නේ අර අපි වැඩසටහන ආරම්භයේ මතක් කරා වගේ අද තමයි හොඳම දවස. අපේ පවුලේ ආදරය කාන්තාව ඔබේ බිරිඳගේ මවගේ සැනසීම වෙනුවෙන් පවුලේ සුරක්ෂිත බව වෙනුවෙන් අද පටන් ගන්න අපේ දරුවොත් එක්ක මවට මේ ආකල්ප මේ වෙනසත් එක්ක අපේ ජීවන රටාව වෙනස් කරගත යුත්තේ කොහොමද කියලාත් අපි කතා කරමු. පැහැදිලිව කියන්න තියෙන්නේ මවට ලොකු කාර්යභාරයක් තියෙනවා. හැමදාම මම කියන දේ කවදාක්වත් තමන්ගේ දරුවා තමන්ගේ සහෝදරගේ දරුවත් එක්කලා තරඟට යවන්න එපා. මේකනේ දැන් අද ලෝකයේ යන්නේ සංසන්දනය නිසා තරඟට යන්නේ ඔළුවට දානවා. මම පුංචි අම්මගේ පුතාට වඩා උඹ ඉගෙන ගනි නැන්දගේ මේ දුවට වඩා ඉගෙන ගනි ඔහොමනේ දාන්නේ. කවදාක්වත් ඒ දරුවම තමයි ඊළඟට තමන්ගේ පවුලේ දරුවා අතරත් මේ තරඟයට යන්නේ. තරඟය කියන එක සම්පූර්ණ ජීවිතෙන් අයින් කරන්න. තරංගය අවශ්‍ය නෑ. ඇත්තටම හොඳ සාරධර්ම තියෙන දරුවෙක්ට ජීවිතේ ලබා ගන්න පුළුවන් බැරි ඉලක්කයක් නෑ. හැමදේම ලබා ගන්න පුළුවන්.
ඒක මම මගේ මාවගෙන් දන්නා. කවදාකවත් මගේ අම්මා අපිට තරඟයක් නිර්මාණය කරලා දුන්නේ නැහැ. අරයා විදියට හැදෙන්න මෙයා හොඳ කෙනෙක් දැක්කම එයාගේ හොඳ වර්ණනා කරනවා අපිට ඇහෙන්න. කවදාකවත් එයාට වඩා ඉහළ යන්නේ, එයාට අරයට වඩා ලොකු තැනකට එන්න. නමුත් එන්න තියෙන තැනට අපි ආවා. මං කියන්නේ සිතාරා ඒ අර පැරණි සාරධර්ම ඔස්සේ හැදිච්ච වැඩිච්ච මහා පතාක චරිත. ඒ චරිත තමයි මේ රට මෙහෙමවත් ඒගොල්ලන්ගෙන් මං බිහිවෙච්ච අය තමයි අදව මෙහෙමවක්වත් රැකගෙන ඉන්නේ මම හිතන්නේ. ඉතින් කවදක්වත් තමන්ගේ දරුවට තරංගේ දාන්න එපා. දරුවන්ට හොඳ යහපත් ගති පැවතුම් ඇතුව ජීවත් වෙනීම සඳහා අවශ්‍ය ඕදන් උපදෙස් ලබා දෙන කුඩා කාලේ ඉඳන්ම. මොකද ලොකු මිනිහෙක් වෙන්න ලේසි, හොඳ මිනිහෙක් වෙන්න ලේසි නෑ. ඒක නිසා මමගේ පැත්තෙන් ලොකු කාර්යභාරයක් මෙතනදී තියෙනවා. ඒ වගේම මවක්නේ කවදා හරි මේ නැන්දම්ම කෙනෙක් වෙන්නේ නේද? ඒකින්ද මේ තමන්ගේ දුව දෙස, තමන්ගේ ලීලිය දකින්න, ඒ වගේම මේ බෑනම දකින්න පුතාටත් වඩා ඉහළින්. ලීලියව දකින්න කැමති නැහැ දුවට සමාන වෙන්න. අඩු ගානේ ඉහළින් නෙමෙයි සමාන වෙන්නවත් කැමති නැහැ. ඉතින් මේ වගේ ආකල්ප වලින් අපේ කාන්තාවක් මිදෙන්න ඕන. අද අපි වැඩසටහන අවසන් කරන විනාඩි 2ක් වගේ කාලයක් තියෙනවා. මම කැමතියි ඔබතුමිය තුළ තියෙන ප්‍රතිරූපය අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළට ගමන් කිරීම සහ ඔබේ දැනුම බෙදා හැරීම ගැන ඇත්තටම කාන්තාවක් වීම ඔබේ ජීවිතයට අභියෝගයක් වුණ අවස්ථා ඇති. ඒ පිළිබඳව මතක් කරමින් අපි වැඩසටහන අවසානයේට යමු වෙන්නයි සූදානම්. ඔව් මේකයි මේ සිතාරා මටත් මේ බොහොම මට සිලුටු මේ කුටුම්බයක් තියෙනවා කියලා මම කියන්නේ නමුත් මට මොකක්දෝ වාසනාවක් ඒක පෙර පිටක් වෙන්නේ නැති යම් පහසුකම් ලැබිලා තියෙනවා මහ දැවැන්ත පහසුකම්. ඒක ඒ පහසුකම් ආව මහ ඉහළ තැනකට ඔසවලා තිබුවා. එහෙම නැතුව මේ බොහොම සාධාරණ විදියට හිතන සමාජිකයෝ ඉන්න නිවසක මමත් ඉන්නේ නෑ. ඒක තමයි හැබැයි අතාර්ථේ. නමුත් ලොකු පහසුකම් අද සමාජයේ කාන්තාවන්ට අහිමි වෙච්ච වැදගත් දේවල් මට හිමි වෙලා තියෙනවා. ඒ හිමිවීම තමයි මම හිතන්නේ මගේ මේ වෘත්තීය සාර්ථකත්වය පිටුපස තියෙන්නේ. වෙන කිසිම දෙයක් ලෙස මම දකින්නේ නැහැ. ඉතින් මේක මම කියන්නේ ඒක එක්කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැම කෙනාම සාධාරණ හිතන්න ඕනේ. ඒ සාධාරණ හැම කෙනෙක්ම සාධාරණ වෙන්නේ නිකන් බෑනේ. එහෙනම් ඒ අගනාකම් වටිනාකම් ගොඩක් කාලේ ඉඳන්ම වගා කරන්න ඕනි මනස තුළ. මේක පාසලෙන්, පල්ලියෙන්, පන්සලෙන් ඒ වගේම ගේ තුලින් නිර්මාණය වෙන්න ඕන. හොඳයි. හිතේ සතුට මානසික සුවය ඇත්තටම ඔබට ලැබෙන්නේ ඔබ ඇසුරු කරන එහෙම නැත්නම් ඔබට ආදරය කරන ඔබේ ළඟින් ඉන්න පිරිසත් එක්ක. ඒ නිසා ඔබ සතුටෙන් ඉන්න කොයිතරම් කැමතිද අපි ඔබට යෝජනා කරනවා අනිත් අයගේ සතුට පිළිබඳවත් ඒ ආකාරයෙන්ම හිතන්න. ඒ සතුට ලබා දෙන්න, සතුට දෙන්න ජීවිතයට වැඩි වෙනවා. ඒ නිසා ඔබේ ජීවිතයේ ආදරය පිරුණු තැනක් බවට පත් කරගන්න පොදු සමාජයටම අවශ්‍යතාවය තියෙනවා කියන කාරණේ අපි දන්නවා. යම් සිද්ධි පිළිබඳව කතා බහ කිරීමේදී ඒ අවශ්‍යතාවය තිබීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ හදා ගැනීම සහ වැරදි නිවැරදි කරගෙන අපි හැමෝම ගෞරව කරමින් වටිනාකම් ලබා දෙමින් ජීවිතය සුන්දර කරගන්න පුළුවන් නම් මේ ලැබුණු කෙටි ජීවිතේ ඊටාම සාර්ථක ලෙස ගත කරලා අපිට අවසන් කරන්න පුළුවන්. ආදරණීය කාන්තාව පිළිබඳව ඔබේ හැඟීම් පිළිබඳව ඔබට ලැබිය යුතු වටිනාකම් සහ පොදු සමාජයේ දැක්ම පිළිබඳව කතා බහ කරන්න අද අප සමග එකතු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ යසාංජලි දේවිකා ජයතිලක මැතිණියට ගෞරවනීය ස්තුතියි. අපි ඔබතුමියට සුබ ප්‍රාර්ථනා කරන තව අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළට ගොස් ඔබේ අත්දැකීම් අපේ රටේ යහගුණ වගා කරන්න තව දායකත්වය ලබා දෙන්න හැකියාව ලැබේවා කියලා තවත් දවසකදී ඔබතුමිය මුණ ගැහෙන්නත් අපි කැමැත්තෙන් බලාපොරොත්තු වෙන යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන්. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. මේ විරාමයෙන් පසුවත් ඉක්මනින් අපි ඔබ මුණ ගැහෙනවා අඟහරුවාදා නුගසවනේදී.